නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේ ධක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේ වාසීවා දීගං වා අජ්ජන්තෝ දීගං අජ්ජාමීති පජානාති රස්සං වා අජ්ජන්තෝ රස්සං අජ්ජාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති සද්ධාවන්ත කාරුණික පින්වතුනි බොහෝ කාලයක් මුළුල්ලේ සතිපට්ඨාන සූත්‍රය ආරමුණු කර ගනිමින් ඒ දිගහැරෙන ධර්ම දේශනා මාලාවේ ආනාපාන සති භාවනාව පිළිබඳව අපි බොහෝ සෙයින් සාකච්ඡා කළා. අද අපි ඒ දේශනා මාලාවේ ආනාපාන සතියත් ඇතුළත්ව සතිපට්ඨාන දේශනා මාලාවේ සතිපට්ඨාන සූත්‍රයේ 10 වෙනි දේශනාව තමයි මෙලෙසින් ඉදිරිපත් කරන්නට යෙදෙන්නේ. මේ දේශනාව දම්සෝ සදහම් දේශනා මාලාවේ 99 වැනි දේශනාව වශයෙන් තමයි දිගහැරෙන්නේ. අපි 90 වෙනි දේශනාවේ ඉඳලා සිද්ධ කරගෙන ආවේ සතිපට්ඨාන සූත්‍රය. ඒක තමයි වෙනම පාඩම් මාලාවක් වශයෙන් ඔබට ශ්‍රවණය කරන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ 10 වෙනි කොටසට අදාළව සජ්ජහායනා වෙන්නේ මම දැන් ටික වෙලාවකට කලින් සජ්ජහායනා කරපු ඒ සූත්‍ර පාඨය. ඔබට මතක නම් අපි මේ සූත්‍රයේ නිධානය කතා කළා, උද්දේශය කතා කළා, කායනුපස්සනා ආනාපාන කියන කොටසේ මුල් ටික අපි කතා කළා. පළඟක් බැඳගෙන වාඩි වෙන එක, කය ඍජු කරගන්න එක, සිහිය උපදවා ගන්න එක. ඊළඟට අපි පියවර කතා කරා සිහියෙන් යුක්තව හුස්ම ඉහළ පහළ ගන්න එක, දීර්ඝ හුස්ම, කෙටි හුස්ම වෙන වෙනම හඳුනා ගන්න එක. ඒ වගේම හුස්ම රැල්ල මුළු හුස්ම රැල්ලම මුලැමැදාග වශයෙන් මුළු හුස්ම රැල්ලම ආශ්වාස ප්‍රාශ්වාස කයක් වශයෙන් දැකලා එය අරමුණු කරන එක. ඒ වගේම හුස්ම රැල්ල සියුම් වීමේදී ඒ සියුම් වෙන හුස්ම රැල්ල අරමුණු කරන එක. මේ කොටසට පස්සේ ඒකෙම කොටසක් ඇත්තටම උදාහරණයක් සහිතවම දේශනා කරා තථාගතයන් වහන්සේම අර වඩු බහසුන්නගේ උදාහරණය. දක්ෂ වඩුවෙක් ඒ අදාළ කැපීමේ කාර්ය හෝ යතු ගෑමේ කාර්ය හෝ කරනකොට හරියටම අවධානයෙන් යුක්තව නිවැරදිව තමන්ගේ ඒක හරියට මේ ශිල්පය බලලා තමයි කරන්නේ. ඒක තමයි අපි ආනාපාන සතියේදී
නේද? ඒ හරියට ලීයක් කපනවා වගේ අතු ගන්නවා වගේ සමව එක පවත්වන්න අවධානයෙන් යුක්තව සිහියෙන් යුක්තව කරනවා හා සමානව ඒ යතු ගෑමේ ක්‍රියාපටිපාටිය වගේ ආනාපාන සතියත් සිහියෙන් යුක්තව අවබෝධයෙන් අවධානයෙන් යුක්තව කරන්නට කියලා බුදුන් වහන්සේ මෙහිදීම දේශනා කළා. නේද? එහිදී බුදුන් වහන්සේ ඒ උදාහරණයේ සහිතව නැවතත් අර ඉහත දේශනා කර කොටස නේද? කෙටි හුස්ම ගන්න එක, දිග හුස්ම ගන්න එක නේද? මේ ඊළඟට මේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ලේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මුලැමැද අග නිවැරදිව අවබෝධ කරගෙන ආශ්වාස ප්‍රාශ්වාසයේ මුලැමැද අග නිවැරදිව දැනගෙන නේද? ඒ වගේම සංසිඳන එක දැනගෙන හුස්ම රැල්ලේ හිත පිහිටන එක කතා කරනවා. දැන් ඒ ටික ඔක්කොම අපි ඉවර කරා මේ වෙනකොට. දැන් එතනින් එහාටත් පොඩි කොටසක් තියෙනවා. ඒක මෙතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තහම ආනාපාන සතියෙන් දැන් ඊළඟට අපිට අද කතා කරන්න තියෙන්නේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. මේ කොටස තමයි විග්‍රහ කරන්න තියෙන්නේ. ඒකත් එක්ක වෙලා තිබුණොත් අපි සමුදය ධම්මානුපස්සී ඒ ටික ඔක්කොම කතා කරනවා. එතකොට මෙහිදී මේ අපි කතා කරන අජ්ජත්ත බහිද්ධ කොටස කතා කරන්න පෙර අර සියුම් වූ හුස්ම රැල්ල සහිත කෙනා මම අපි ඉදිරියේදී මේ අදාළ කරුණු වෙනකොට අපි සාකච්ඡා කරමු. නැත්නම් අපි සූත්‍රයෙන් බැහැරට ගොඩක් යන නිසා මට අවශ්‍යතාවයේ තියෙන මේ සූත්‍ර දේශනාව අර්ථ සම්පන්නව මේ සූත්‍ර දේශනාව ඒ වචනේහි අර්ථ සහිතව මේක විග්‍රහ කරන්න. ඒ නිසා අපි ඒ කොටස මෙතනින් විග්‍රහ කරන්නේ නැහැ. මොකද මෙතනට පස්සේ හුස්ම රැල්ල සියුම් වුණාට පස්සේ මම කතා කරා ආලෝක සමාධිය ඉන්හාට එන්නට පුළුවන්. ඒක බලාපොරොත්තුෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නොවෙන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. අපි භාවනාව කරනවා. ආලෝක සමාධියත් එක්ක අපි ඒ ආලෝක සමාධිය මුල් කරගෙන තවදුරටත් ආනාපාන සතිය ප්‍රගුණ කරලා ධ්‍යාන වලටපත් වෙලා ධ්‍යාන හරහා තවදුරටත් අපි ඉදිරියට ධ්‍යාන ස්ථාවර කරගෙන වශී කරගෙන දියුණු කරනවා. එහෙම නැත්නම් මේ මට්ටමට ආවට පස්සේ එයින් කෙලින්ම විදර්ශනා අරමුණකට අපි වෙන් වෙනවා. විදර්ශනා අරමුණකට අපි යනවා. දැන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් මේ ආනාපාන සතිය විදර්ශනා කරන්නේ කොහොමද කියලා නේද? ඇත්තටම මේ කොටසට අදාළ සූත්‍ර අටුවාව ඔබට සටහන් කර ගන්නවා නම් සටහන් කර ගන්න පුළුවන්. මේ කොටසට අදාළ සූත්‍ර අටුවාවේ හරියටම ඒ ආනාපාන සතිය විදර්ශනා කරන ආකාරය තියෙනවා. ආනාපාන සතිය විදර්ශනා කළ කෙනෙකුට තමයි මේ අජ්ජත් බහිද්ද කියන කාරණේ වැටහෙන්නේ. ඒ නිසා ඒ කොටස හරිය වැදගත් අපිට ඉගෙන ගන්න එක. ආනාපාන සතිය විදර්ශනා කරන්නේ ආනාපාන සතියේ ඉස්සලාම මේ ආනාපාන සතිය කියන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව පොඩි විග්‍රහයක් තියෙනවා නේද? ඒ තමයි ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියට හේතු වෙන කරුණු ටිකක් තියෙනවා. ප්‍රධාන කාරණේ අපිට පේනවා අපේ පෙරහළු වලින් අස්වාස වාත පස්වාස වාත කියලා අපි ඇත්තටම අපි අපේ කය ධාතු මනසිකාරයට අනුව අපේ කයේ තියෙන ධාතු කොටස් ටික බැලුවොත් අර උද්දංගමා වාතා අදෝගමා වාතා උච්චිසයා වාතා කොට්ඨාසයා වාතා අංගමංගානුසාරී වාතා අස්වාස පස්වාස කියලා අපේ ඇඟේ තියෙන වායෝ ධාතුව ගැන කතා වෙනකොට අපිට අයිති අපිට අදාළ වායෝ ධාතු කොට්ඨාසයක් වශයෙන් තමයි මේ ආස්වාස සහ ප්‍රාශ්වාස හඳුන්වා දීලා තියෙන්නේ. අපිට අයිති කොටසක් වශයෙන් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. අපේ කයේ තියෙන කොටසක් වශයෙන් පෙන්වන්නේ. එතකොට ආස්වාස ප්‍රාශ්වාස කියන මේ ආස්වාස සහ ප්‍රාශ්වාස කියන මේ කාරණේ මේ පදය නේද මේ කොටාසය සිද්ධ වෙන්නේ අපේ කයේ ක්‍රියාකාරකමක් නිසා. මේකට කියනවා කරජ කාය කියලා. නේද? සතර මහා භූතයන්ගෙන් හටගත්ත
කරජ කය තමයි කියනවා ආස්වාස ප්‍රාස්වාසයේ ඇතුළට ගන්නෙත් එළියට දාන්නේ. ඒක තමයි මූලික කාරණය. එතකොට මේ රූපේ විමසනකොට මේ කරජ කයේ තියෙන රූපේ විමසනකොට නේද පේනවා අපිට ආස්වාස ප්‍රාස්වාසයට අදාළ මූලික උපකාරය දක්වන්නේ අපේ කය. ඒක පමණක් නොවේ. ඉවර නෑ තව. ආස්වාස ප්‍රාස්වාස දැන් මේක හොඳට මතක තියාගන්න. එහෙම පටල ගන්න එපා. හරියට මතක තියාගන්න එක. ආස්වාස ප්‍රාස්වාසය කියන එක අපි මෙනෙහි කරනකොට බලනවා මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි කොහොමද හැදෙන්නේ? මොකද්ද ඒක නිර්මාණය වෙන ක්‍රමය මොකද්ද කියලා බලනවා. ආස්වාස ප්‍රාස්වාසය ඇසුරු කරන ධර්මතා ටික විශ්ලේෂණය කරලා බලනකොට පේනවා පළවෙනි කාරණේ වශයෙන් අපිට පේන්නේ මේ පෙනහරු දෙක දිගහැරෙනවා හැකිලෙනවා ඒ අනුව හුස්ම ඇතුළට එනවා යනවා නේද මේ කරජ කායික ක්‍රියාවලියක් දැන් ඕක නැත්තම් හුස්ම ගන්න පුළුවන්ද බෑ මේ කරජ කායේ ක්‍රියාකාරීත්වය නැති වුණොත් හුස්ම ගන්න බැරුව යනවා අපි මරණයටපත් වෙයි බොහොම ටික වෙලාවක හුස්ම වලට අදාළව ක්‍රියාත්මක වෙන අපි හිතමුකෝ ස්නායු පද්ධතිය හෝ පෙනහළු වල පේශි හෝ මොනවා හරි ඒ වටේ පිටේ තියෙන උදර ප්‍රාචීරය හෝ මොනවා හරි දෙයක් අපිට වැඩ කරගන්න බැරුව ගියොත් නේද ලොකු ප්‍රශ්නයක් වෙනවා ආස්වාස ප්‍රාස්වාස නැතුව යනවා. ඒතර පළවෙනි කාරණේ රූප අපේ කය තුල අප තුල පිහිටා ඇති මේ රූප පද්ධතිය. සතර මහා ධාතු පද්ධතිය අස්වාස ප්‍රස්වාස කියන මේ කොටාසෙට අස්වාස ප්‍රස්වාස කියන මේ මූලික ධර්මතාවය පෝෂණය කරනවා. ඊළඟට නාමය නිකම රූපේ පවතින්නේ නැහැනේ. ඒ තමයි ආස්වාස ප්‍රාස්වාසයේ සිද්ධ වෙන්න අපේ නාම ධර්ම සිතත් බලපානවා නේද? සිතත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස කරනකොට කයත් සිතත් ක්‍රියාත්මක නාම රූප ධර්ම දෙක. එතකොට අපි බලනවා ආස්වාස ප්‍රාස්වාසයේ නාම රූප දෙක ඔන්න දැන් විමසලා බලනවා. ඔන්න විදර්ශනාව දැන් පටන් ගන්නවා නේද? හුස්ම ඉහළ පහළ ගන්නේ මගේ කයෙන්. මේ ඉහළ පහළ ගන්නා වූ කය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච නිසා පඨවි ආපෝ තේජෝ වායෝහි ලක්ෂණය තමයි අනිත්‍ය භාවයටපත් වෙන එක. ඒක නැති වෙන එක. ඉතින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ හරහා මගේ කය නේද මේ හැදිලා තියෙනවා නම් අනිත්‍ය භාවය ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කරගත්ත සතර මහා භූතයන් අනිත්‍ය භාවයටපත් වෙනවා වෙනස් වෙනවා. ඒතර මේ කයත් වෙනස් වෙලා යනවා. එහෙනම් මේ හුස්ම රැල්ල පවතින්නේ ඒ මූල සාධක මත. ඒකත් නිට්ටය වූ කාරණයක් නෙවෙයි. ඒකත් අර ධාතු මත පිහිටපු කාරණයක්. මේ වායෝ ධාතු ඉහළ පහළ යාමත් එහෙමම නවතිනවා. ඊළඟට නාම මේ කය පවතින්න නම් මේ කයේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය පවතින්න නම් නාම ධර්ම අනිවාර්යෙන් අවශ්‍යයි. 50 හරි තියෙන්න බෑ. අද වත්තු ජීවිතින්ද්‍රයදී අරුබතරමේ 50 හරි ටිකක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ හුස්ම ආස්වාස ප්‍රාස්වාස කරන ක්‍රියාවලිය තුළ අපිට අවශ්‍ය කරන මේ මූලික ගුණාංග ටික අපිට අවශ්‍ය කරන මේ මූලික ධර්මතා ටික අපි පුරුදු පුහුණු කරලා සකස් කරලා ගන්නට ඕනේ. ඒතර අපි නාම ධර්මය හඳුනා ගැනීමෙන් නාම ධර්මයන් විශ්ලේෂණය කර ගැනීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න වේදනා චේතනා සංඥා පස්ස මනසිකාර ආදී නාම ධර්ම නේද මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියේ කොටස් කරුවෝ. ඔන්න අපි දැන් ආස්වාස ප්‍රාස්වාසයේ පදනම් කරගෙන ඒ ආස්වාස ප්‍රාස්වාසයේ නිත්‍ය අනිත්‍ය භාවය බලමු. උඩට ගත්ත හුස්ම රැල්ල අපි පහළට හෙලන්නේ නැහැ. උඩට ගන්න එක හුස්ම රැල්ලක් පහළට හෙලන්නේ තව එකක්. ඊට පස්සේ අපි හුස්ම ඉහළ පහළ හෙලනකොට මුල හුස්මට වඩා මැද එක වෙනස් ඊට වඩා අග එක වෙනස්. හුස්ම පහළ හෙලනකොට මුල එකට වඩා මැද එක වෙනස් ඊට වඩා අග එක වෙනස්. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේදී ඒ වගේ අපිට මේ හුස්ම රැල්ලේ අනිත්‍ය භාවය මෙහි වෙනස්කම ඒ පවත්වන්නා වූ සාධකයන්ගේ අනිත්‍ය භාවය වෙනස්කම විමසා බලනවා. එහෙම විමසා බලනකොට එයාට පේනවා ඔව් ඒ ආස්වාස ප්‍රාස්වාස කය නිත්‍ය වශයෙන් පවතින්නේ නැති බව. ඊට පස්සේ නේද? පටිච්චසමුප්පාදය අනුකූලව බැලුවොත් මේ
මේ සියල්ලටම ප්‍රත්‍ය වෙන්නේ මේ කය පවතිනවා නාමය පවතිනවා මේ නාම රූප මුල් කරගෙන මේ ආස්වාස ප්‍රාස්වාස පවතිනවා මේ සියල්ලටම ප්‍රත්‍ය සොයන්නේදී ඒ කෙනාට පේනවා නේද පටිච්චසමුප්පාදයට අනුකූලව විද්‍යාව පදනම් කරගෙන පටිච්චසමුප්පාදයට අනුකූලව මේ මනසෙත් කය නාම රූප ප්‍රත්‍ය සකස් වෙන බව. ඒතර මෙහෙම බලනකොට දැන් මම මේ බොහොම කෙටියෙන් කියන්නේ මේ අභ්‍යන්තර බාහිර කියන සාධකයේ විස්තර කරන නිසා මේ යන්තම් කිව්වා විතරයි. මේක විශාල විග්‍රහයක් මම ඉදිරිපත් කරේ. කෙටියෙන් කිව්වා. ඒතර ඔන්න ඔය විදිහට ආනාපානය බලනකොට නේද? දැන් අර විදිහටම තමයි අර වගේම හොඳට හුස්ම රැල්ලේ හිත පිටවාගෙන දැන් හිත එකඟ වෙලා දැන් හිත හොඳට සැනසීමටපත් වෙලා තියෙන වෙලාවක තමයි මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව නිත්‍ය අනිත්‍ය භාවය පරිසම්පන්න භාවය නාම රූප ක්‍රියාත්මක කරන ආකාරය හොයන්නේ. මේක නිකන් අපි මේ පාඩම් කරන එකක් නෙමෙයි. භාවනා අරමුණක ඉන්න කෙනෙක් ධ්‍යාන මට්ටමත් සමහරට ඉක්මවා ඉන්න කෙනෙක් හොඳට හිත එකඟ කෙනෙක් ඒ කෙනා මේ නාම රූප ධර්ම මේ පටිච්චසමුප්පාද ධර්මතා ආදී දේවල් සියල්ල බලනවා විමසනවා. එතකොට යට පේනවා ඔව් මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය පදනම් කරගෙන මේ කෙනා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණේ දිහා බලනකොට යට පේනවා මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය තුළ තියෙන ධර්ම සමූහයක් විතරයි පුද්ගලෙක් නැහැ. එහෙම නැත්නම් කරන්න වශයෙන් සත්‍ය පුද්ගලෙ නැහැ කියලා කියනවා නෙමෙයි. ඒ සත්වයා ඒ හුස්ම රැල්ල ගන්න ක්‍රියාවලිය තුළ තියෙන ධර්ම සමූහයක් කියන එක තීරණය. දැන් මෙන්න එපා ඔබ නිගමනයකට මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවද නැද්ද කියලා කිව්වා කියන එක. ඒක දැනට අදාළ කාරණයක් නෙමෙයි. මෙතනදී මේක ක්‍රියාවලියක් කියන එක පේනවා. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් ධර්ම සමූහයක් කියලා පේනවා. ඉන් එහාට දෙයක් පිළිබඳ බලන්නේ නැහැ. සත්‍යයක් ඇත හෝ නැත හෝ කියන තැනට නෙමෙයි බලන්නේ. මේක ධර්ම සමූහයක්. පුද්ගලයෙකුට වඩා සත්වයෙකුට වඩා මේක ධර්ම සමූහයක්. හේතු ප්‍රත්‍ය සමූහයක්. හේතු තිබ්බොත් තියනවා නැත්නම් නැහැ වගේ අදහසක්. එතකොට මොකද වෙන්නේ? ඒ විදිහට ක්‍රියාවලියක් පමණයි. මේක ක්‍රියාපටිපාටියක් පමණයි කියලා වැටහෙනකොට මොකද වෙන්නේ? නාම රූප ත්‍රිලක්ෂණ නගන්න පුළුවන් විදර්ශනා වඩන්න පුළුවන් මට්ටමට යාගේ හිත වැඩෙන එක විදර්ශනාවක්. ඔන්න මේ විදිහේ විදර්ශනා මානසිකාරයකට කෙනෙක්පත් වුණොත් දැන් මේ කතා කරපු කාරණා ටික ඇවිල්ලා බොහොම සරලව අපට තේරෙන විදිහ මේ කතා කරන්නේ ඊට වඩා එහාට ගිහිල්ලා සතිපට්ඨානයෙන් සිහිය පුරුදු කරලා හොඳින් තමන්ගේ හිත දියුණු කරලා හොඳින් තමන්ගේ සමාධිය සමතේ දියුණු කරලා ගියපු කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට මේක එකපාර තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට භාවනාව කරගෙන යනකොට මොකද වෙන්නේ? එයා අරහත් වෙනවත්පත් වෙන්න පුළුවන් මට්ටමට විදර්ශනාව දියුණු කරන්න පුළුවන්. එතකොට මේ විදිහට කරජකාය ඒ වගේම නාම ධර්ම පරිසම්පද ධර්ම පදනම් කරගෙනයි මේ ආනාපාන සතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා එයා දැනගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? අධීරෙන් අධීර හිත ටිකෙන් ටික සැනසීමටපත් වෙනවා. ඊට පස්සේ ඒක හුදෙක් නේද? මේකට අපි කියනවා හේතුඵල ධර්ම මාත්‍රයක් පමණයි කියලා එයාට තේරෙනවා. භාවනාවේ දැන් මේ විදර්ශනා පැත්තට ඔබ නැඹුරුනොත් ආනාපාන සතිය ඔබට තේරෙනවා මේ හුස්ම රැල්ල ඉහළ පහළ යන ක්‍රියාවලිය හුදු ධර්මතා මාත්‍රයක් පරිසම්පන්න ක්‍රියාවලියක් ධාතු ටිකක් විතරයි කියන මට්ටමට හිත වැඩෙනවා. අන්න එතකොට එයාට සැකයක් නැහැ කෙනෙක්ට හොඳට ස්ථාවර භාවයටපත් වෙනවා ඒක. ඒ තමන් අත්දකින්නවනේ. අන්න එතකොට එයාට ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්ස අන්න ඒ විදිහට මේ කියන පිළිවෙලින් විදර්ශනාවට අනුරූප තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලනවා. මේක හරිම වැදගත් කොටස දැන් මේ තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලනවා. හොඳට අහගන්න. තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලනකොට මොකද වෙන්නේ? අර මොකද්ද පේන්නේ? ආස්වාස පස්වාස ක්‍රියාවලිය. කරන කෙනෙක්ද? නැහැ. ක්‍රියාවලිය. හේතු ප්‍රත්‍ය සහිතවද රහිතවද? සහිතව. ආනාපාන සමාධියෙන් ලබාගත් සැනසීමත් එක්ක
විදර්ශනා කරපු විදර්ශනාවත් එක්ක යාට නේද දැනෙනවා මේ ක්‍රියාපටිපාටියේ හේතු ප්‍රත්‍ය සහිතක නිකන් ආවට කියන්නේ මේ හේතු සහිතව කියන්න පුළුවන් වෙනවා නේද. ඒතර යාට අභ්‍යන්තරමේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය හුදෙක් හේතුඵල ධර්ම සමූහයක් පමණයි කියලා පෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙනම් බාහිර කොහොමද? ඔන්න ඊළඟ ප්‍රශ්න. දැන් අපි විදර්ශනාවෙන් තමන් යම් ආකාරයකයි කියලා තේරුම් ගත්තොත් බාහිර පරිසරේ ඒ ටිකම තමයි. තමන් වගේම තමයි බාහිර පරිසරය හේතු ප්‍රත්‍ය වලින් හැදලා තියෙන්නේ. හේතු නැති වුණොත් නැති වෙනවා. තමා හා සමානමයි. ඒ නිසා අස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ක්‍රියාපටිපාටිය. ඒ අස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා. එහෙනම් අභ්‍යන්තරයේ තියෙන අස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට යම්සේද හේතු ප්‍රත්‍ය නිසා යම් ආකාරයකට අභ්‍යන්තර ක්‍රියාවලිය ක්‍රියාත්මකද ඒ හා සමානමයි බාහිර ක්‍රියාත්මක වන්නා වූ සියලු ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලීන්. නේද? අන්න එතකොට යාට අභ්‍යන්තර බාහිර වෙනසක් නැති බව පේනවා. පළවෙනි කිව්වා අජ්ජත්තං වා බහිද්ධාවා කියලා. අජ්ජත්තං වා දෙවෙනි එක බහිද්ධාවා කියලා කිව්වා. ඒ කියන්නේ අභ්‍යන්තරය හෝ බහැර හෝ මොකද්ද කිව්වේ? අජ්ජත්ත බහිද්ධාවා. අභ්‍යන්තරයේ මෙන්ම බහැරද? අභ්‍යන්තරයේද බහැරද? අභ්‍යන්තරයේ මෙන්ම බහැරද? සියලු තැන්හි ආස්වාස ප්‍රාස්වාසයේ දකින්න පුළුවන්කම තියෙනවා හුදෙක් ක්‍රියාවලියක් වශයෙන්. ආස්වාස ප්‍රාස්වාසය සත්වයකට පුද්ගලයකට සීමා නොකර ඉන් එහාට ගියපු හේතුඵල දහමයකට අනුව හේතුඵල ක්‍රියාපටිපාටියකට අනුව මේක දකින්න පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට නේද? ඒකෙදි තමයි පටිච්චසමුප්පාදයට අනුකූලව දැකලා නාම රූපවලට දැකලා යා තමා වගේමයි බහැරත් කියන අදහසට එනවා. මේ ලොකු වෙනසක් නෑ ආනාපාන සති ක්‍රියාවලියේ යම්සේද තමා ආනාපාන සති ක්‍රියාවලිය පිළිබඳ යම් අදහසකට එන්නේ ඒ හා සමානමයි ආනාපාන සති ඒ හා සමානමයි මේ ක්‍රියාපටිපාටිය ඒ හා සමානමයි මේ කොටස. මොකද ඒකට හේතුව බාහිර ක්‍රියාවලියත් මේකමයි. අමුතුවෙන් ගන්න දෙයක්. එතන එහෙනම් අභ්‍යන්තරයත් බාහිරයක් කියලා අමුතුවෙන් දෙයක් නැති බව යාට වැටහෙනවා නේද? ඒකට අමුතුවෙන් කියනොත් අභ්‍යන්තර බාහිර කියලා කතාවක් නැහැ. ඔය ටික තේරෙන්න ඕනේ. මේ කාරණේ තමයි අභ්‍යන්තර බාහිර කියලා වෙන් කරන්න බෑ නේද? තමන්ගේ බැලුවත් බාහිර බැලුවත් ආස්වාස ප්‍රාස්වාසයේ කියන කාරණය එකම ක්‍රියාපටිපාටියක් කියන කාරණයට ආස්වාස ප්‍රාස්වාස විදර්ශනාව තුළින් ආනාපාන සති විදර්ශනාව තුළින් යනවා අවබෝධයකට. ඒක තමයි අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා කිව්වා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සී වා. දැන් මේ අපි කලින් කතා කරන්නේ මේ ලස්සන උදාහරණයකුත් දෙනවා. මේකේ අර දැන් සාමාන්‍යයෙන් අපි මේ කම්මලක මොන හරි දෙයක් රත් කරනකොට මයින් හැමක් පාවිච්චි කරනවානේ. එතකොට ඒ මයින් හැම උඩට පහළට කරනකොට ඒක නිකන් අර උරයක් වගේ එකෙන් හුලං යනවා. අර යකඩ බටයකට. ඒක දිගේ ගිහිල්ලා තමයි අර ගිනි මේවා හරහා මේ ඒක දැල් වෙලා ඒක හරහා අර යකඩේ රත් වෙන්න අදාළ තාපය ලැබෙන්නේ. නේද? එතකොට අපේ භාවනා කරන කෙනාගෙත් මොකද වෙන්නේ? පෙනහළු දෙක, කරජකාය, ඒ වගේම නාසිකාග්‍රයේ හිත කියන කරුණු තුනම එකතු වෙලා ආස්වාස ප්‍රාස්වාස කය ක්‍රියාත්මක වෙනවා. අර මයින්හමයි බටෙයි අදාළ කරන ගල් අඟුරුත් එක්ක තියෙන එතන තියෙන තාපය එකතු වෙලා යකඩ රත් කරනවා වගේ නේද? කය එහෙම නැත්තම් පෙනහළු, ඒ වගේම නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදින ස්වභාවය සහ ඒ අවධානයෙන් ඉන්න හිත. මේක නිසා ආස්වාස ප්‍රාස්වාස කය පැහැදිලිව යට තේරෙන්න පටන් ගන්නවා. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරානේ. එතකොට මේ
කය මුල් කරගත්ත ධර්ම ටිකට අපි කියනවා සමුදය ධර්ම කියලා. නේද? එතකොට කය පදනම් කරගත්ත මේ සමුදය හට ගන්නා වූ ධර්ම සමුදය ධර්ම කියලා කියනවා. නේද? ඒතර කය මුල් කරගත්ත මොකද්ද? කය නාසිකාග්‍රය සහ සිත. මේව තමයි ආස්වාස ප්‍රාස්වාසයේ සමුදය ධර්ම ටික. නේද? එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාපටිපාටි ආනාපාන ක්‍රියාපටිපාටියේ සමුදය දකින්න ඔය. හට ගැනීම දකින්න කය සහ අනිකුත් ඒ කය මුල් කරගත් අනිකුත් සියලු ධර්මතා ටික කියලා. වය ධම්මානුපස්සීවා කියලා කිව්වහම යම්සෙන් මොකද වෙන්නේ? අර මයින්හම කැපිලා හෝ නැති වෙලා හෝ ගියොත් නේද? එහෙම නැත්නම් අර හුලං එන යකඩ බටේ කවුරු අරන් ගිහිල්ලා ඒක නැත්තම් නේද? ඊට පස්සේ ඒ රත් වෙන අදාළ කරන රත් වෙන අදාළ උපකරණ නැත්තම් මොකද වෙන්නේ? ඒ ක්‍රියාවලිය වෙන්නේ ආන් ඒ වගේ තමයි කය නැත්තම් නේද? සිත නිරුද්ධ වෙලා නම් මැරිලා නම් නේද? කය වැඩ කරන්නේ නැත්තම් නාසිකාග්‍රයක් නැත්තම් මොකද මේ ක්‍රියාපටිපාටිය වෙන්නේ නැහැ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය කියන කය පවතින්නේ නැහැ. එනේ කය නිරෝධ වීමෙන් කය නැතිවීමෙන් කය බිඳී යාමෙන් මේ ධර්මතාවය නැතිවීමටපත් වෙනවා. නේද? ඒ කියන්නේ එහෙනම් මේ අපේ ඕනෑම වෙලාවක මේ රූපේ නැසී සිදී බිඳී විනාශ වී යා හැකි. එහෙනම් මේ අස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් ඒත් එක්කම නැති වෙලා නේද? නැති වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. අන්න ඒක තමයි සමුදය සහ වය කියලා කියන්නේ. හට ගැනීම සහ විනාශ වී යාම. ඊට පස්සේ සමුදය වය ධම්මානුපස්සීවා අන්න ඒ අනුව ඇතිවීමත් නැතිවීමත් අස්වාස ප්‍රස්වාසයේ ඇතිවීමත් නැතිවීමත් කියන කාරණේ මේකට විග්‍රහ ගණනාවක් තියෙනවා. මම කෙලීම මේ විග්‍රහ කරේ ආනාපාන සතියට අදාළ අට කතාවේ තියෙන කොටස. මේකට තව තව විග්‍රහ ගණනාවක් තියෙන්න පුළුවන්. ඒවා යම් යම් ආකාරයෙන් ධර්මයේ ගැලපෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ අපි කතා කරන්නේ ඍජුව සූත්‍රයත් එහි විග්‍රහයක් නිසා. තව ඊට වඩා සමහරවිට දැන් උදාහරණයක් අපි ඔක භාවනාව උගන්වද්දී වුණත් නේද භාවනාවේදීත් මේ ආස්වාස ප්‍රාස්වාසයේ හට ගන්න එක සහ නැති වෙන එක අතර හට ගැනීම සහ නැතිවීම බලන සමුදය වය ස්වභාවයක් ගැන අපි කතා කරනවා. එතකොට මේ සමුදය වය ගැනීම සහ නැතිවීම කියන එක නිසා මොකද වෙන්නේ? කය අපි තේරුම් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? අත්ති කායෝති වා 50 සති පච්චපට්ඨිතා. අත්ති කායෝති කියලා කියන්නේ කය මේ නාම වශයෙන් හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ නෙමෙයි. මෙතන කයක් තියෙනවා කියන කාරණේ මේ ආස්වාස ප්‍රාස්වාසය සඳහා කයක් තියෙනවා කියන කාරණේ. කයක් තියෙන්නේ අමුතුවෙන් නාම වශයෙන් ගන්න කෙනෙක් නෙමෙයි. නිත්‍ය වශයෙන් පවතින ආත්ම වශයෙන් පවතින කාරණයක් නෙමෙයි නේද? ඒකේ වචන ටිකක් ඒකේ පාලියම ලියන තමයි මේක සිංහලෙන් කිව්වොත් නේද? පුද්ගලයෙක් කයක් පවතිනවා පුද්ගලයෙක් නොවේ ස්ත්‍රියක් නොවේ පුරුෂයෙක් නොවේ ආත්මයක් නොවේ තමා පිළිබඳ වූවක් නොවේ මම නොවේ මගේ නොවේ කිසිවක් නොවේ කිසිවක්ගේ නොවේ මේ විදිහට එයා සිහිය පිහිටවා ගන්නවා නේද? මේ කයක් පමණයි ආස්වාස ප්‍රාස්වාසය සිද්ධ කරන කයක් පමණයි මෙතන තියෙන්නේ. මෙතන එයින් එහාට ගන්න කාරණයක් නෑ කියන කාරණය තේරුම් ගන්නවා. ඒතර එයාගේ සිහිය මනාල ලෙසින් තවත් මනාල ලෙසින් තවත් තීව්‍ර ලෙසින් එතන පිහිටනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අනුව එයාගේ සිහිය තව අතරම සිහිය විතර නෙමෙයි මේත් එක්ක සම්පජන්‍ය ක්‍රියාත්මක වෙනවා. මේ ඥානය වර්ධනය කිරීමෙන් එයාගේ සම්පජන්‍ය නුවණ ක්‍රියාත්මක වෙනවා. නුවණ දියුණු කරන්න නුවණේ ප්‍රමාණයට සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු කරන්න සිහියේ ප්‍රමාණයට නුවණ දියුණු වෙනවා. මේ අනුව නේද? මොකද වෙන්නේ? අනිශ්චිතෝච විහෙරති. මේ විදිහට වර්ධනය කරාම මොකද වෙන්නේ? අනිශ්චිත භාවය. තණ්හාව, ditthිය නේද? මාන ආදී කරගත්ත සියල්ල ඒ වගේ අනිශ්චිතව නිශ්චය නොකර වාසය කරනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ඒ විදිහට එයා මනස දිහා බැලුවොත් එයා කිසිදුම ආකාරයේ රූපයක් දිහා හෝ නේද? වේදනා සංඥා සංස්කාර විඥාන කියන කිසිම දෙයක්
තමාගේ කියා ගන්නෙ නැහැ. නචකින්චි ලෝකේ උපාදීති. කිසිම දෙයක් උපාදානය කරන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි ආනාපාන සතිය වර්ධනය කරන්නට කියලා කියන්නේ. ඒ විදිහට උපාදානය නොකරනකොට මොකද වෙන්නේ? ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායන පස්ස. ඔන්න ඔය විදිහට තමයි මහණෙනි භික්ෂුවක් මේ කය අනුව දකිමින් වාසය කරන්නේ. එතකොට ආනාපාන සතිය බුදුරන් වහන්සේ මේක දක්වලා ආස්වාස ප්‍රාස්වාසය පදනම් කරගෙන නේද? චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනවා. ආස්වාස ප්‍රාස්වාස කියන කාරණය දකිනකොට ඒ සිහිය දුක්ඛ සත්‍ය දැක්කා වගේ තමයි. දුක්ඛ සත්‍ය තමයි ඒ අරුව පෙන්වන්නේ කියලා කියනවා. ඒ වගේම එය නැවත නැවත නංවා තබන නැවත නැවත පෙන්වා දෙන නැවත නැවත මතු කරන තෘෂ්ණාව සමුදය. නැවත මතු කරනවනේ. ඊළඟට ඒ ආස්වාස ප්‍රාස්වාස මූලික කරගත් ආස්වාස ප්‍රාස්වාස කයත් ඒ තෘෂ්ණාවගේ නැති කිරීම නැත්නම් තෘෂ්ණාව නැති කිරීම නිරෝධ සත්‍යයයි නේද? ඒ වගේම දුක්ඛ පිළිබඳ සිහිය දැනගෙන සිහියේ හට ගැනීම ආනාපානයේ හට ගැනීම දැනගෙන ඒ ආනාපානය එහෙම නැත්නම් ඒ අදාළ කරන නිරෝධයේ උපාදානයෙන් වැළකීම අරමුණු කරගෙන ආර්ය මාර්ගයේ වර්ධනය කිරීම මාර්ග සත්‍යයයි කියලා තථාගතයන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ විදිහට ආර්ය සත්‍ය වශයෙන් මේ කෙනා මේක වඩලා මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස කර්මස්ථානයෙන් යා නිවන් දකිනවා. ආස්වාස ප්‍රාස්වාස කර්මස්ථාන භාවනාවේ ඇලී වාසය කරන භික්ෂුවට අරහත්ත්වයට දක්වාම මේක දිනු කරන්න පුළුවන් කියන කාරණය නේද? සසරෙන් පිට වෙන මුඛ්‍ය මාර්ගයක් කියන කාරණය පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ අනුව තමයි අභ්‍යන්තර බාහිර වශයෙන් ඒ වගේම සමුදය වය වශයෙන් දැකලා අනිශ්චිත භාවයට අකුසලයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර භාවයටපත් වෙන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. මේක තමයි ආනාපාන සති කියන භාවනා කර්මස්ථානයේ සම්පූර්ණ විග්‍රහය. අපි දැන් විග්‍රහ කළා ඒ ආනාපාන සතියට අදාළ කාරණා සියල්ලම අපි මනවින් විග්‍රහ කළා. දැන් අපි නැවත පොඩ්ඩක් මුල ඉඳලා මේක සාරාංශ කරගමු. මොකද නැත්තම් ඔබට දැන් අපි මෙතනින් ඇත්තටම අපේ සතිපට්ඨානේ ආනාපාන පබ්බේ ඉවරයි. මම පොඩ්ඩක් ඔබට නැවත සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳ කොච්චර කොටසක් තියෙනවද කියලා කියන්නම්. දැන් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අපි කතා කළා නිධානය සහ උද්දේශය. තව ඊට පස්සේ භාවනා කර්මස්ථාන ටිකක් තියෙනවා. මොනවද? කායानुපස්සනාවේ ආනාපාන ඉරියාපත සම්පජාන පටික්කුල ධාතු මනසිකාර නවසීවතික කියන කොටස් ටික තියෙනවා. වේදනානුපස්සනාව තියෙනවා, චිත්තානුපස්සනාව තියෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවේ නීවරණ කන්ද ආයතන බොජ්ජංග සත්‍ය කියන විභංග ටික එහෙම නැත්නම් පබ්බ ටික තියෙනවා. එතකොට අපි මේ සියල්ලෙම තාම අවසන් කළේ. දේශනා 10ක් අපිට ගියා කායානුපස්සනා ආනාපාන කියන තැනට ඉවර කරා. මේ දක්වා එක සිද්ධ කළා. එතකොට දැන් අපිට කාලය හොඳයි. මේ අදාළ කරන කායානුපස්සනා ආනාපානයට අදාළ පදනම් කරගෙන තියෙන භාවනා විශේෂයෙන් අපි කතා කළා අර ආලෝක සමාධිය ඇතිවීම ධ්‍යාන පිළිබඳව විසුද්ධි මාර්ගයේ තියෙන කොටස විස්තර කරන්න කියන ප්‍රශ්නයකටත් යොමු කළා. අපි ඒක විග්‍රහ කරමු. අපිට ආනාපාන සතිය හරහා ඒ කොටසත් දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක මුල් කරගෙන ඉරියාපත ආදී සියලු භාවනා කරන්නට පුළුවන්. මොකද දැන් අපිට එතකොට පරිපූර්ණ භාවනා කවුරු හරි භාවනා කරන්න කැමති කෙනෙක් නම් මේ දේශනාව වෙනකොට ඔබට මේ දේශනා 10 ශ්‍රවණය කරොත් පරිපූර්ණ ආනාපාන භාවනා කර්මස්ථානයේ අදාළ උපදේශ මාලාව ඊටාම හොඳින් තියෙනවා. ඒකේ අර එකම දේ ඔබට තව අදහස් ගන්න ඕනේ නම් ආනාපාන සති සූත්‍රයේ ගිරිමාන සූත්‍රය වගේ බලන්න. මොකද අපේ මේකෙදී කෙලින්ම අර සබ්බකාය පස්සම්භයං කාය සංකාරං කියන තැනින් පස්සේ කෙලින්ම යන්නේ විදර්ශනා කොටසට. අතරමැද තව තියෙනවා නේද? කලින් මම මතක් කරා ඒ සූත්‍ර දෙකේම තියෙනවා විග්‍රහ කරලා තව අතරමැදට තියෙනවා නේද?
නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී ආදී වශයෙන් තව කොටස් ගණනාවක් තියෙනවා. ඒ ටිකත් බලලා නේද? ඒවත් පුරුදු කරන්න ප්‍රගුණ කරන්න පුළුවන්. මේ ටික හැබැයි කෙලින්ම සතිපට්ඨානයේ තියෙන කොටස මේක ප්‍රගුණ කරන්න දැන් මේ ලැබිච්ච දැනුම හොඳටම ඔබට ප්‍රමාණවත්. ඒත් අපි පොඩ්ඩක් නැවත බලමු කොහොමද මේ ආනාපාන සති භාවනාව කරන්න කියලා බුදුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ. හැම වෙලේම කියනවා වගේ ඕනම භාවනාවකට අදාළ පළවෙනිම කාරණේ තමයි භාවනා කරන්න පුළුවන්, භාවනා කරන්න සතුටු, භාවනා කරන්න අදාළ වෙන විදිහේ හොඳ වටපිටාවක් තියෙන පරිසරයක් තියෙන එක. පළවෙනි කාරණේ. ඊළඟට ඒකට බුදුන් වහන්සේ පෙන්ලා දුන්න අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා විග්‍රහ කළා නේද? කැලයක් හෝ හිස් තැනක් හෝ ගහක් යට හෝ හොඳ නිසන නිස්කලංක තැනක් තෝරා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය නේද? පළඟක් බැඳගෙන හොඳින් පළඟක වාඩි වෙලා උජුං කායම් පනිදාය කය ඍජු භාවයට පත් කරගෙන කය ඍජු කරගෙන එතකොට දැන් මේකෙදි සමහරු අර කලුණුත් ඇහුවා නේද? පළඟක් බඳින්න බැරි නම් කකුල් දෙක නේද පద్මාසනේ තියාගන්න බැරි නම් මොකද කරන්න කිව්වේ? කමක් නැහැ අඩුම තරමේ කය හරි ඍජු කරගන්න. උජුං කායම් පනිදාය කියන කොටස. කය ඍජු කර ගැනීමක් හෝ කරන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය ප්‍රමුඛ භාවයට පත් කරගෙන. දැන් ඔන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්න. හොඳට තැනක් හොයාගන්න ඕනේ භාවනා කරා. ඊට පස්සේ අපි නේද? නිවැරදි ඉරියව්වක් අපිට අවශ්‍යයි භාවනා කරන්න. ඊට පස්සේ සිහිය ප්‍රමුඛ කරගන්න. පරිමුඛං සති. සිහිය ප්‍රමුඛ කරගන්න භාවනා කරන්න. ඊට පස්සේ මේ දැන් ඔය බාහිර කාරණා ටික සහ අභ්‍යන්තර කාරණා එක මානසික ධර්මතාවයකුත් දෙකකුත් තියෙනවා. ඉන්ටර්නට් ඉරියව්වත්. ඊට පස්සේ අපි සිහිය ප්‍රමුඛ කරගෙන අපි යනවා ආස්වාස ප්‍රාස්වාසය සතෝ අසසති සතෝ පස්සසති. දැන් මේ කොටස ඔබ භාවනාව ඇත්තටම කරන කෙනෙක් නම් මේ ටික ඔබේ භාවනාව වෙයි අවුරුද්දක් දෙකක් විතර සමහරලාවට. මනසේ හැටියට. අවුරුද්දක් දෙකක් විතර මේ විදිහට භාවනාව වර්ධනය වෙයි සෑහෙන දුරකට. මොකද හේතුව මේක අර අපි හිතන විදිහට වර්ධනය වෙන කාරණයක් නොවන නිසා. එතකොට අපි කියනවා සිහිය පෙරටු කොටගෙන මේක කරනකොට සිහිය පෙරටුවේ තියනවද? නෑ සිහිය එහෙම දුවනවා. අර පරිමුඛං සතින් කියලා අපි ඕක තියෙන්නේ නෑ. අපේ කයත් සමහරවල් ඍජුව තිබ්බට ඕක හැමදාම හැම වෙලේම තියෙන්නේ නෑ. කය ඍජු කරගෙන ඉන්නත් බෑ හැම වෙලේම. ඔය ඔක්කොම හැම වෙලේම කරන්න බෑ. එතකොට ඔක එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? නැවත ගියනවා. එච්චරයි. අරමුණකට යනවා නැවත ගියනවා. ආය අරමුණකට යනවා නැවත ගියනවා. ආය අරමුණකට යනවා නැවත ගියනවා. මොක තමයි කරන්න තියෙන්නේ. අරමුණෙන් බැහැරට හිත යනවා නැවත ගියනවා. අපි මේක කතා කරන්නේ අර විතක්ක සංඨාන සූත්‍රයේත් අපි කතා කළා මේ. ඒ වගේ එතනත් මේ වගේම තමයි. يعني අපි භාවනා කරනකොට වෙනත් විතර්ක ඇවිල්ලා හිත භාවනාවෙන් අයින් කරනවා. හිතේ තියෙන අරමුණ තියන් ඉන්නේ විතක්ක වලට විතක්ක සංඨානයට. හැබැයි අරමුණ තියෙන වෙන කොහෙවත්. ඒ නිසා අරමුණ තියන් ඉන්නේ ආනාපාන සතියට. ඒක යන්නේ වෙන කොහෙවත්. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ආනාපාන අරමුණෙන් බැහැරට හිත ගියපු ගමන් නැවත ගෙනලා තියාගන්න. ඕක තමයි ඉතින් මුල් අධීරය කරන අභ්‍යාසය. මේක කරනකොට ටික ටික හිත පිට යන වාර ගාන අඩු වෙන්න පටන් ගන්නවා. හිත පිට යන වාර ගාන අඩු වෙන්න ටිකෙන් ටික හිත ඒක අරමුණක පිහිටන වාර ගාන වැඩි වෙනවා. හිත ඒක අරමුණක පිහිටන එක වැඩි වෙන්න මොකද වෙන්නේ? හිත එකඟ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? හිත අරමුණේම තියෙනකොට දැන් ආනාපානෙ හොඳට ප්‍රකටයි. සතෝ අසසති සතෝ පස්ස. දැන් තමයි නියම සිහියෙන් යුක්තව හුස්ම ඉහළ ගැනීම පහළ ගැනීම කරන්න. කෙනෙකුට මේකට මාස ගාණක් අවුරුද්දක් යන්න පුළුවන්. අවුරුදු දෙක තුනක් යන්නත් පුළුවන්. අතාරින්න හොඳ නැහැ කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දීර්ඝ සහ කෙටි වෙන හුස්ම රැල්ල හඳුනා ගන්න පුළුවන් මට්ටමට ඒ කෙනාපත් වෙනවා.
දීර්ඝ කෙටි හුස්ම රැල්ල හඳුනා ගන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. ඒතර දීර්ඝව කෙටියෙන් නම් කෙටියෙන් යා හුස්ම රැල්ල හඳුනා ගන්නවා. ඊළඟට ඒකේ තියෙන විස්තරේ දීර්ඝව ඉහළ ගැනීම පහළ ගැනීම කෙටියෙන් ඉහළ ගැනීම පහළ ගැනීම ඔක්කොම තියෙනවා. ඊළඟට මෙහෙම කරනකොට නේද මුළු ආශ්වාස ප්‍රාශ්වාස කයම යට තේරෙන්න පටන් ගන්නවා. ඒ ආශ්වාස ප්‍රාශ්වාස කයම හරියට මුල ඉඳලා අග දක්වාම හොඳට මෙනෙහි කරනවා. නැවත ආශ්වාසය මෙනෙහි කරනවා. නැවත ප්‍රාශ්වාසය මෙනෙහි කරනවා. හොඳ ඊටාම සියුම් අවබෝධයකින් අවධානයකින් මේක ඉන්නවා. ඊට පස්සේ එහෙම කරනකොට ආශ්වාස ප්‍රාශ්වාසයේ සැහැල්ලු වෙලා සිහින් වෙලා යන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාන සික්ඛති පස්සසාන සික්ඛති. සමහර විට නොපෙනෙන ගානට නොදැනෙන ගානට හුස්ම රැල්ල සියුම් වෙනවා. ඉතින් බොහෝ අය කියනවා හුස්ම තේරෙන්නේ නැතුව ගියා දැනෙන්නේ නැතුව ගියා කියලා නේද? දැන් අපි දන්නවා මොකක්ද ඒකට හේතුව කියලා. ඒතර අපි නැවත උත්සාහවත් වෙලා නෑ එහෙම වෙන්න බෑ. එහෙම විය හැකි අවස්ථා කීපයයි තියෙන. ඒ අවස්ථා එකකටවත් මම අදාළ නෑ. ඒ නිසා මට මගේ හුස්ම රැල්ල තියෙනවා කියලා අදිස්ත්‍රාණ කරලා බලනකොට සියුම්ම හුස්ම රැල්ල තියෙන බව පේනවා. අන්න ඔය ටික තමයි භාවනාවේ අපි මේකේ සමත කොටසේ කිව්වේ. ඊට පස්සේ විදර්ශනා කොටසකුත් තියෙනවා. අද කතා කරේ. එහෙම කරනකොට නේද? ආනාපාන භාවනාව එහෙම ඉන්නකොට ඒ සියුම් වූ සිත සහිත යාට ධ්‍යාන වලට ගිහිල්ලා ධ්‍යාන උපචාරයට ගිහිල්ලා හරි එහෙම නැත්නම් කෙලින්ම ධ්‍යාන මොකුත් නැහැ. ඒ කෙනා ඍජුවම ආනාපාන සතියෙන් එයා දැකපු සංසිඳීම අරමුණු කරගෙන විදර්ශනා වඩනවා. ඒතර එයා දකින්න මේ ආස්වාස ප්‍රාස්වාසය සකස් කළ කයත් ඊට අදාළ උපකාර සැපේ වූ නාම ධර්මත් මේවා පටිසම්පන්න ධර්මතා ටිකක් මේවා නැති වෙලා යනවා. නිසා මේ අභ්‍යන්තර ක්‍රියාවලියක් මේ තියෙන්නේ. ඊළඟට මේ වගේම බාහිරත් ක්‍රියාවලීන් තියෙන්නේ. අභ්‍යන්තරත් බාහිරත් එක හා සමානමයි මේකේ 아무තෙන් දෙකක් කියලා ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඊළඟට මේක හට ගැනීමක් තියෙන්නේ. මේ හේතු සාධක තියෙන නිසා ආස්වාස ප්‍රාස්වාසය හටගෙන තියෙන්නේ. මේ හේතු නැති වුනහම ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය නැති වෙලා යනවා. ඊළඟට ඒ නිසා මේ සමුදය වය ධම්මාන පස්සේ මේ ඇතිවීම නැතිවීම කියන කාරණය හොඳින් දකිමින් වාසය කරනකොට ආනාපාන සතිය වඩන පුද්ගලයාට මොකද වෙන්නේ? සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තය ප්‍රතිසිත මත්තය. එයාගේ මනවින් ඒ සිහිය පිහිටනවා. ඊට පස්සේ නචකින්චි ලෝකේ උපාදීති ඒ නිදහස් වෙන මට්ටමට තණ්හා මාන දිට්ඨිය ආදී නිදහස් වෙන මට්ටමට එයාගේ හිත අවබෝධ කරගන්නවා මේ අභ්‍යන්තර බාහිර වෙනසක් නැහැ කියන එක මේ හුදෙක් මේ ධර්මතා ටිකක් පමණයි තියෙන කාරණේ මනවින් අවබෝධ කරගන්නවා. මේ තමයි පිළිවෙල. මේ පියවර ටිකවත් අඩුවම ගන්න මතක තියාගන්න මේ ආනාපාන සතියේ පියවරවල් ටික. මේක සතිපට්ඨානට අදාළ සරල විග්‍රහයක තියෙන. දැන් මීට වඩා දීර්ඝ විග්‍රහයක් අනිත් සූත්‍රවල තියෙනවා. මෙතනදී විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ සතිය සිහිය පදනම් කරගෙන එය මුල් කරගෙන සිද්ධ කරන ක්‍රියාපටිපාටියක්. මේ විදිහට මේ හිත වර්ධනය කරනකොට මේ විදිහට මේ හිත ස්ථාවර භාවයට පත් කරනකොට ටිකෙන් ටික අපේ හිත හොඳින් ස්ථාවර භාවයට පත් වෙලා භාවනාව හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. මොකද දැන් ඇත්තටම අපි දැන් මේ කෙරවලටම ගියොත් අයමුතු වෙන්න දෙයක් නැහැ. දැන් මේ කියපු විශේෂම අජ්ජත් බහිද්දකේ ඉඳලා අපි දැන් කතා කරපු නචකින්චි ලෝකේ උපාදීන් දක්වා ගියොත් ඒ කියන්නේ ඉතින් අමුතුවෙන් අය කවුරුත් කරන්න දෙයක් නැහැ. ඒක සෑහෙන ඉහළ මට්ටමක්නේ. එතකොට එහෙම නැත්තම් මේ කෙනාට යම් යම් ආකාර වලින් අපිට පුළුවන්කම ලැබෙනවා නේද? ගුණ ධර්ම ප්‍රගුණ කරගෙන ගිහිල්ලා අදාළ කරන ස්ථාවර භාවය භාවනාව හරහා වර්ධනය කරන්න. මේක තමයි මුළු මහත් ආනාපාන සති කර්මස්ථානයේ සතිපට්ඨාන සූත්‍රයේ හැටියට. මුළු ආනාපාන සති මොකද මේකේ තව කොටසක් ඔබට දැන් දකින්න පුළුවන් ඉස්සරහට විශේෂයෙන්ම මේකේ තව කොටසක් තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ පදනම් කරන විශේෂයෙන් ආනාපාන සති කියන භාවනාවට අදාළ තව විග්‍රහයක් තියෙනවා. අපි ඒකත් උත්සාහ කරමු කතා කරලා ඒකත් එක්කම ධ්‍යාන ආදියත් පොඩ්ඩක් කතා කරමු. මොකද ඒ විග්‍රහයත් දැනගෙන ඉන්න එක වටිනවා. මේකත් සමගම මොකද දැන් ප්‍රගුණ කරන්න එපා. දැන් භාවනාව කියනවා අපි ඉගෙනගෙන නිකන් ඉන්නේ නෑනේ. භාවනාව ඉගෙන ගන්න ප්‍රගුණ කරන්න. පුරුදු කරන්න. එහෙනම් දැන් මේක ප්‍රගුණ කරන්න පුරුදු කරන්න. ඒතකොට තමයි ටිකෙන් ටික හිත ශක්තිමත් වෙලා භාවනාව වැඩෙන මට්ටමට කෙනෙක්පත් වෙන්නේ. නිසා මේ කාරණා හොඳින් මතක තියාගන්න. මේ විදිහට තමයි අපේ මනසේ
මේ ධර්මතා නිර්මාණය වෙන්නේ, ධර්මතා ස්ථාවර භාවයටපත් වෙන්නේ. ඒ හොඳින් මතක තියාගෙන ඊට අදාළ ගුණධර්ම වර්ධනය කර ගනිමින් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් අප්‍රමාදීව අමා මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ උතුම් කර්මස්ථාන එකලෙසින් හේතු වාසනා කරගනිත්වා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා.